අතුලින්නේ තින්නේ. තිබෙන්නේ ඉගෙනුම් ආධාරක ඒකකයක්. එහි අපි පන්ති කාමරයේ අවශ්‍ය ඉගෙනුම් ආධාරක ලැබීම සඳහා යොදාගෙන තිබෙනවා. ඒ අනුව ළමුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය අඬුමිටිය, ඒ වගේම ඝන වස්තු මේ විදියට අවශ්‍ය වේලාවට භාවිතයට ගැනීම සඳහා අපි ඉගෙනුම් ආධාරක ඒකකයේ තබා තිබෙනවා. ඊළඟට ළමුන්ගේ ගණිත විෂය සඳහා අවශ්‍ය ඉගෙනුම් ආධාරක මෙහි තබා තිබෙනවා. ඒ අනුව ඉන් කීපයක් සංඛ්‍යාපත් කට්ටල සහ ගණිතයට අවශ්‍ය ඒ වගේ උපකරණ මෙහි තබා තිබෙනවා. ඊළඟට මෙමේ ස්ථානයේ බීජ වර්ග 40ක් පමණ අපි ළමුන්ට හඳුනා ගැනීම සඳහා බීජ වර්ග ඒකකයක් පවත්වාගෙන යනවා. ඒ සෑම බීජ වර්ගයක්ම මෙහි බෝතල් වල බහා නම් කර තබා තිබෙනවා. ඊළඟට මෙමේ ස්ථානයේ අපි ඉගෙනුම් ආධාරක සඳහා භාවිත කර තිබෙනවා. මාලිමාව, ඒ වගේම මේ පැතලිස් කුරුප්පු නියන, මාලිස් කුරුප්පු නියන, ඒ වගේම පටරඬුව, දෑකැත්ත. ඊළඟට ත්‍රිභාෂා සංකල්පය සඳහා මෙවැනි ඉගෙනුම් ආධාරක භාවිත කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් නිල් පාට, blue, නීල නිරම් යනුව නිල් වර්ණය මේ විදිහට දක්වා තිබෙනවා. තාත්තා, father, පන්ති කාමර ඉගෙනුම් ගැනීම ක්‍රියාවලියේදී අවශ්‍ය උපකරණ අපේ පන්තියේම සාදා තිබෙනවා. ආකෘති මෙහි තිබෙන්නේ කර්මාන්තයේදී යොදා ගන්න කිනිහිර, ඊළඟට පුරක්කංගල, ලියක් සුමට කිරීමේදී යොදා ගන්න වෑය, හාල් පෙලීමට සහ බැත හුලං කිරීමට යොදා ගන්නවා කුල්ල, දර පැලීම සඳහා පොරව යොදා ගන්නවා, මෙහි තිබෙන්නේ පෝරු ලෑල්ල රාහි කිරීම සඳහා යොදා ගන්නවා බැත එකතු කිරීමේ කාර්ය සඳහා. ඊළඟට මෙහි තිබෙන්නේ දැත්ත මැඩුවම් බෑම සඳහා දැත්ත යොදා ගන්නවා. මෙය දැති ගොයියා ලෙසද හඳුන්වනවා. ඊළඟට මෙහි තිබෙන්නේ නගුල සහ වියගහ සීසෑම සඳහා අතීතයේදී භාවිතා කළ නගුල සහ වියගහ
මේ ආකාරයට අපේ පන්තියේ ඉගෙනුම් ආධාරකයක් ලෙස ළමයිට භාවිතය සඳහා සාදා තිබෙනවා. ඊළඟට මේ තිබෙන්නේ මඩපෝරුව සහ වියගහ. වඩු කර්මාන්තයේදී භාවිතා කරන වරක්කලය ළමුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩසටහන සඳහා අපි ක්‍රියාකාරීව ප්‍රීතිමත් වීම සඳහා මෙම ක්‍රීඩා උපකරණ සාදා තිබෙනවා. ඒවා තැබීම සඳහා පන්ති අපි කොටසක් වෙන් කර තිබෙනවා. ඒ වගේම බාධක දිවීම සඳහා මේ වගේ අපි අඩුළු නිර්මාණය කරගෙන තිබෙනවා. බාධක දිවීමේ කාර්ය සඳහා ක්‍රීඩා උපකරණ තැබීම සඳහා අපි පන්තියේ කොටසක් වෙන් කර තිබෙනවා. මෙහි තිබෙන්නේ ප්‍රාථමික සිසුන් සඳහා නිර්මාණය කරන ලද එල්ල. එක් විෂයට අදාළ ඩිජිටල් දෘශ්‍ය මාධ්‍ය පුවරු ළමුන්ගේ ඉගෙනීම් ක්‍රියාවලිය සඳහා යොදාගෙන තිබෙනවා. මෙහි තිබෙන්නේ විශේෂ නිර්මාණයක්. ඉවතලන CD යොදාගෙන දෙමළ අක්ෂර මාලාව සහ ඊට අදාළ සිංහල අක්ෂරය දැක්වීම සඳහා යොදාගෙන තිබෙනවා. මේ සඳහා අපි reuse කියන සංකල්පය තමයි භාවිතා කර තිබෙන්නේ. නැවත භාවිතයට ගැනීම යනුවේ විශේෂ ඉගෙනුම් ආධාරකයක් ලෙස මේ විදිහට දෙමළ අක්ෂරය සහ ඊට අදාළ සිංහල අක්ෂරය දැක්වීම සඳහා යොදාගෙන තිබෙනවා. ඊට පහළින් ඇති මෙම පුවරුව ශිෂ්‍ය අංක සහ සිසුන්ගේ ඡායාරූප එක් විෂයට අදාළව මෙහි ඉගෙනුම් ආධාරක දෘශ්‍ය පුවරු ඉදිරිපත් කර තිබෙනවා. ඒවා භාවිතා කිරීමේදී ළමුන්ට වාතාශ්‍රය ලැබෙන පරිදි තමා යොදාගෙන තිබෙන්නේ. ඊළඟට මෙම ස්ථානයේ විධිමත් පන්ති කාමරයක් සකස් කිරීමේදී
ඔරලෝසුව ප්‍රථමාධාර පෙට්ටිය සහ පන්තිය පිරිසිදු කිරීමේ සටහන මේ විදිහට දක්වා තිබෙනවා. ඊළඟට මෙම ස්ථානය ඉංග්‍රීසි විෂය ඉගෙනුම් ආධාරක දෘශ්‍ය මාධ්‍ය පුවරු සඳහා භාවිත කර තිබෙනවා. මෙම පන්ති කාමරය ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක වෙන පන්ති කාමරයක්. ඒ අනුව මෙහි ඵලදායිතා සංකල්පය ප්‍රදර්ශනය කර තිබෙනවා. සෙයිරි අනවශ්‍ය දේ ඉවත් කිරීම, සෙයිතෝන් පිළිවෙලකට තබා ගැනීම, සෙයිසෝ පිරිසිදු කිරීම, සෙයිගෙත්සු සම්මතකරණය, චිත්සුකේ විනයානුකූල බව හා පුහුණු කිරීම, සේෆ්ටි ආරක්ෂාව යන සංකල්ප මෙතනින් විස්තර කර තිබෙනවා. මෙම ස්ථානය මව්බස විෂයට අදාළ දෘශ්‍ය මාධ්‍ය පුවරු සහ අක්ෂරමාලා 3 සිංහල, ඉංග්‍රීසි, දෙමළ අක්ෂරමාලාව ප්‍රදර්ශනය කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. ඊට පහළින් ළමුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා එකේ සිට ළමුන් 36 දෙනා සඳහා නිර්මාණ බෑග් ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙහි තිබෙන්නේ පන්ති කාමර වේදිකාවයි. මෙය අපි පන්ති කාමරයේ විවිධ ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නවා. ළමයින්ගේ ගීත ගායනා කිරීම, කතා ඉදිරිපත් කිරීම, ප්‍රවෘත්ති විකාශය සහ විවිධ නාට්‍ය කොටස් රඟ දැක්වීම සඳහා මෙම පන්ති කාමර වේදිකාව භාවිතයට ගෙන ලබනවා. දක්වා තිබෙන්නේ පරිසරයේ විශේෂයට අදාළ ඩිජිටල් දෘශ්‍ය මාධ්‍ය පුවරු 16ක්. ඒ අනුව පාඩමෙන් පාඩමට ඉගෙනුම් කරුණු වල සාරාංශයක් මෙහි දක්වා තිබෙනවා. මෙම ස්ථානයේ වෙන් කර තිබෙනවා පිරිසිදු කිරීමේ උපකරණ තැබීම සඳහා. ඒ සඳහා තෝරාගෙන ඇත්තේ එකවර නෙත නොගැටෙන ස්ථානයක්. පිරිසිදු කිරීමෙන් පසුව එම උපකරණ එම ස්ථානයෙන්ම තැබීමට සිසුන් පුරුදුව සිටිනවා. ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක වන පන්තියක සියලු දේ විධිමත්ව තැබීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ අනුව මෙම පන්තියේ සියලුම දේවල් මේ විදියට මේ කබඩ් භාවිතා කරලා විධිමත්ව තැබීමට කටයුතු කරලා තිබෙනවා. පන්ති කාමරයකට
කාමරයකට තවත් අත්‍යවශ්‍ය අංගයක් තමයි දින දර්ශනය. වර්ෂය, මාසය, දිනය, දවස දැන ගැනීම සඳහා සහ අනිවාර්ය දින දැන ගැනීමට ගණිතය විෂය සඳහා දින දර්ශනය පන්ති කාමරයට අත්‍යවශ්‍ය අංගයක්. පන්ති කාමරයට තවත් අත්‍යවශ්‍ය අංගයක් තමයි මේ කණ්ණාඩිය. මෙය සවිකර තිබෙන්නේ පන්ති කාමර වේදිකාව අසලයි. වෙස් ගැන්වීමේ කටයුතු ආදිය සඳහා මෙම කණ්ණාඩිය භාවිතා කරනු ලබනවා. මෙහි තිබෙන්නේ පන්ති පුස්තකාලයයි. ප්‍රාථමික දරුවන් වෙනමම පුස්තකාලයකට යනවාට වඩා තම පන්තියේම මෙවැනි පන්ති පුස්තකාලයක් පවත්වාගෙන යාම ඉතාම වැදගත්. විශේෂයෙන්ම කතන්දර, විෂයට අදාළ උපකාරක පොත් මෙහි තබා තිබෙනවා. සිසුන් අවශ්‍ය වේලාවට මේවා ප්‍රයෝජනයට ගනු ලබනවා. බහුමාධ්‍ය තිරය මල්ටිමීඩියා ස්ක්‍රීන් අප සෑම පාඩමක්ම අවසානයේ මල්ටිමීඩියා තාක්ෂණයෙන් එම පාඩම නැවත ඉගැන්වීම කරනු ලබනවා. එහිදී අවශ්‍ය වේලාවට මෙම තිරය භාවිතා කරනවා. අපි ඉගෙනගත්තු පාඩම නැවත වතාවක් ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. ඒ අනුව අපේ අතීත විත්ති පාඩම මෙහි සිටින අපේ රටේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කීප දෙනෙක් හඳුනා ගන්නයි අප සූදානම් වෙන්නේ. මෙහි සිටින්නේ පෙළේ මහා ගාථාරු මාටින් වික්‍රමසිංහ මහතා. ඊළඟට මෙහි සිටින අපේ රටේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා තමයි SWRD බණ්ඩාරනායක මහත්මයා. හොඳයි. එහෙමනම් අපි ඊළඟට සූදානම් වෙන්නේ අපේ රටේ තිබෙන ඓතිහාසික ස්ථාන සහ කලා නිර්මාණ කීපයක් හඳුනා ගන්නයි. ඔයාලා දන්නවද මේ ඉස්ලාම තියෙන පින්තූරේ කොහෙද තියෙන්නේ කියලා? කොහෙද? ඔව්. නම දන්නවද? කියන්න බලන්න එක්කෙනෙක් අත උස්සලා. ශ්‍රී දළදා මාලිගාව පිළිතුර නිවැරදි. හොඳයි. ඊළඟට මේ තිබෙන්නේ සීගිරි පිටුසිතුවා. මේ තියෙන්නේ සීගිරිය. මෙහි තිබෙන්නේ ලෝවා මහා ප්‍රාසාදය. ඊළඟට අපට මෙම පාඩමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනය හඳුනා ගැනීමට තිබෙනවා. මෙහි තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනයයි.
මේ පාඩමේ තිබෙන තවත් වැදගත්ම කාරණයක් තමයි මේ වැව් කරවපු රජවරු ගැන අපි දැනගන්නට ඕන. ඒ අනුව ඔබට පැහැදිලිව තිබෙනවා කලා වැව කරවපු රජතුමා දාත්සේන රජතුමා. තිසා වැව දේවානම්පියතිස්ස රජතුමා. අභය වැව පණ්ඩුකාභය රජතුමා. මින්නේරිය වැව මහසෙන් රජතුමා. මහා කනදරා වැව මහසෙන් රජතුමා. පරාක්‍රම සමුද්‍රය මහා පරාක්‍රම බාහු